සාදු සාදු සාදු. පළමුවෙන් මාහට ධර්ම විනය උගන්වන මාගේ ගුරු දේවෝත්තම අප කාගේත් කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සිහි කරනවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිඝාසිරි සම්පත් සැලසේවා. සාදු සාදු. ඒ වගේම පිඹුරුවැල්ලේ ගම ශ්‍රී සුමංගල තපෝවනාරාමේ විහාරාධිපති තැන්පත් අවසරයි ආචාර්ය කළුවානේ කුමාර කස්සප ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වරප්‍රමුඛ අපගේ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ගරුතර මහා සංඝරත්නයත් සිල් මෑණිවරුනොත් නිදුක් නිරෝගී දිඝාසිරි ලබත්වා කියලා සාදු කියනවා. සදාචාරවත් බුද්ධිමත් සමාජයක් බිහි කිරීම උදෙසා කුරුණෑගල ගෝනාගම පිඹුරුවැල්ලේ ගම ශ්‍රී සුමංගල තපෝවනාරාමේ අද මේ පැවැත්වෙන ධර්ම දේශනාව ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලි ඔස්සේ විකාශනය කරවලා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට අහන්නත් සලස්වනවා. හැබැයි ඒ ධර්මයේ පසුව රූපවාහිනියෙන් අන්තර්ජාලයෙන් පසුව අහන අය අපි කවුද කියලා දන්නේ නැහැ. හැබැයි මෙතන ධර්මය අහන්නේ ඔයාලා. ඇත්තටම මේ ධර්ම දේශනාව කරන්නේ ඔයාලට. එනිසා ශ්‍රද්ධාවන්ත පින්වතුනි කන් යොමා ශ්‍රවණය කරන්න මේ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය. අද මේ පින්වතුන්ට ධර්ම දේශනාවට මා මාතෘකා කරගත්ත කාරණාව ඔයාලගේ මුළු ජීවිතේ පුරාවටම අතිශයින් ඔයාලගේ ජීවිතේ දුක් සංසිඳවන දහම් පරයයක් වෙනවා. කාටත් මේ පොඩි දූල පුතාලා තරුණ දූල පුතාලා සතුටු වෙන්න මේ දහම් අවවාද ඔයාලට පුංචි කාලෙම ලැබෙන එක ගැන. මොකද දරුවනේ ඔයාලට තව මේ භයංකාර සංසාරෙත් මේ ජීවිතෙත් තව ඉදිරියට ගොඩක් යන්න තියෙනවා. එතකොට අපේ සිහින ලෝක හිතෙන් මවාගෙන ඉන්න ලෝකෙට නෙවෙයි අපිට මුහුණ දෙන්න තියෙන්නේ. ඔයාලගේ ගෙවල් වල ආච්චිලා ඉන්නවනම් සීයලා ඉන්නවනම් අහන්න පුංචි කාලේ යාලා හිතෙන් හිතාගෙන හිටපු ලෝකෙටද එයාලට මුහුණ දෙන්න සිද්ධ වුණේ කියලා. ඔය දූල පුතාලා අහලා බලන්න වැඩිහිටි අම්මලා තාත්තලාගෙන් එයාලා පුංචි කාලේ හිතාගෙන හිටපු ලෝකෙටද ඇත්තටම මුහුණ දෙන්න සිද්ධ වුණේ කියලා. ඔබටත් මටත් මුහුණ දෙන්න තියෙන්නේ අපි හිතෙන් මවාගෙන ඉන්න ලෝකෙ නෙවෙයි. යේන යේනේව මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යමක්ද අපි මඤ්ඤණා කරන්නේ සිතෙන් හිතන්නේ පතන්නේ සිද්ධ වෙන්නේම වෙනත් දෙයක්. ඒ නිසා අනාගතයට මුහුණ දෙන්න පුළුවන් හිතක් අපි හදාගෙන ඉන්න ඕනේ. සංසාර දුකෙන් ගැලවෙන මාවතකට යොමු වෙන හිතක් හදාගෙන ඉන්න ඕනේ. සසර දුකෙන් නිදහස් වීමට කුසල් උපදවන ඒ වගේ මේ ජීවිතේ ප්‍රශ්නවලදී හිතට සැනසෙල්ලක් ලබන ලස්සන දහම් ඖෂධයක් මේ පින්වතුන්ට අද මේ ධර්මානුශාසනාවෙන් අහන්න ලැබෙනවා. සතුටු වෙන්න පින්වතුනි, මනුස්ස ජීවිතේ ඵල ලැබෙන මොහොතක් මේ ධර්ම ශ්‍රවණය කරන මොහොත. ඔබ මේ සියලුම සත්කාර මේ සියලුම උපහාර ධර්මයේ උදෙසා කරන දේවල්. මා අද ධර්ම දේශනාවකට නැතුව නිකන් මේ පන්සලට ගොඩ වුණා නම් මේ වාගේ කරන උපහාර මෙවැනි පූජාවල් මෙවැනි සැරසිලි ඒ සඳහා නැහැ. ධර්ම දේශනා උදෙසා වැඩි නිසායි මේ සෑම සැරසිල්ලක්ම.
ධර්මයට කරන සත්කාර අපේ මේ විහාරස්ථානයේ අපේ කටයුතු බලන ස්වාමීන් වහන්සේ මාත් එක්ක මතක් කළා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා හරි තරුණ පිරිසත් එකතු කරගෙන ලස්සන පින්කමක් කරනවා. ඒ තමයි ඒ ස්වාමීන් වහන්සේලා ධර්මාසන ධර්ම මණ්ඩප මේ සකසලා ඒ පින්කම් අපි කියමුකෝ යම් තැනක පින්කමක් තියෙනවනම් එතන ධර්මාසනේ ධර්ම මණ්ඩපය හදන්න මේ තරුණ පිරිසත් එක්ක එකතු වෙනවා. ඉතින් මේ පින්කම මම ගොඩක් අනුමෝදන් වුණා. ධර්මාසනයක් පූජා කරනවා කියන්නේ සකසනවා කියන්නේ ධර්ම මණ්ඩපයක් හදනවා කියන්නේ ඒහි ආනිසංස අතිශයින් විස්මිතයි. මොකද දහම් මණ්ඩපයක ධර්මාසනයක ලෝකෝත්තර ධර්මයක්මයි දේශනා කරන්නේ. ඔහු සංසාරේ ගමන් කරනවා නම් උසස් වූ පදවි වලට උසස් තනතුරු වලට සමාජයේද උසස් තැන් වලට කුලයෙන්ද නිලයෙන්ද ධනයෙන්ද උසස් බවට පත්වෙන එක කාටවත් වළක්වන්න බෑ. ඒ තමයි මේ ධර්ම සත්කාරී ආනිසංස. මම මේ පින අනුමෝදන් වුණා. ඉතින් එයත් මට මතක් කරන්න හිතුණා. මම අද මේ පින්වතුන්ට මාතෘකා වශයෙන් ධර්මයේ දේශනා කරන්න මෙන්න මේ කාරණාව. ඒ තමයි සමාජයේ සාධාරණේ හොයන්න ගියොත් මොකද්ද වෙන්නේ? සාධාරණේ ලැබෙනවද නොලැබෙනවද? ඒ වගේ තැන්වලදී හිත හදාගන්නේ කොහොමද කියලා. මොකද මේ සංසාරේ යන සත්වයාට හිතේ හැම වෙලාවෙම වද දෙන දෙයක් තමයි ඇයි මට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැත්තේ කියලා. මම ඒකට උදාහරණයක් කියන්නම්. මේ ගෞතම බුද්ධ ශාසනයේ මගපලලාභී වූ බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායිකාව වූ විසාකා මහෝපාසිකාවට රජතුමාගෙන් කටයුත්තක් කරගන්න වමනාවක් තිබ්බා. රජතුමාගේ අනුමැතියක් ඕන. අපි කියමු ඉඩමක් සම්බන්ධයෙන් හෝ එතුමිය ගොඩාක් ධනය, ඒ කියන්නේ සිටුවරයෙක් නිසා ධනය සම්බන්ධයෙන් කටයුතු තියෙනවා. ඒකට අනුමැතියක් රජුගෙන් ඕන. විසාකා මාලිගාවට යනවා. ඒ යන හැම වෙලාවෙම රජුරෝ මං අරිනවා. කට්ටි පයින්නවා රජුරෝ. කොසල් මහ රජුරෝ. ඉතින් මේ විදිහට වට කිහිපයක් ගියා රජුරෝ මුණ ගැහින්න වෙන්නේ නැහැ. දවසක් කොහොම ගිහිල්ලා එන ගමන් දෙවුරන් විහෙරට ගොඩ වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා විසාකා මේ මහ දවාලේ කොහෙද? ස්වාමීනි මට මේ යම් කටයුත්තක් තියෙනවා මේ රජතුමාලවා කරගන්න. මේ ඒක කරගන්න බෑනේ. රජතුමා මාව මං අරිනවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ගාථාවක් වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා විසාකා මෙන්න මෙහෙම එකක්. ඒ තමයි දැන් අපි සාධාරණී ගැන කතා කරපු නිසා මේ පාලි පාටි මං කියන්නම්. බුදුරජාණන් වහන්සේ වදාලා සාධාරණේ විහඤ්ඤන්ති. සාධාරණේ හොයන්න ගියොත් විසාකා වෙහෙස විතරයි කියෝ. ඒ නිසා තමන්ට සාධාරණයක් ඉෂ්ට කරගන්න මෙතෙක් ඔබ උත්සාහ කළා නම් අවසානයේ බලන්න ඉතුරු වෙලා තියෙන්නේ වෙහෙස විතරයි, පීඩාව විතරයි. අපි අන්නයින්ද කියන ඔබ මාව තේරුම් ගන්න. අවසානයේ අපි විතරයි වැළපිලා තියෙන්නේ. අපිව කවුරුත් තේරුම් ගන්නේ නැහැ. හැමතැනම තියෙන එකක්. ඉතින් මේ වගේ තැනකදී ඒ කියන්නේ ස්වාමියෙක් වශයෙන් බිරිඳගෙන් සාධාරණේ බලාපොරොත්තු වෙද්දී, බිරිඳක් වශයෙන් ස්වාමියාගෙන් සාධාරණේ බලාපොරොත්තු වෙද්දී, අම්මලා තාත්තලා දරුවන්ගෙන් ඒ අයට සාධාරණේ බලාපොරොත්තු වෙද්දී, දරුවෝ දෙමව්පියන්ගෙන් සාධාරණේ බලාපොරොත්තු වෙද්දී, ගම්වැසියෝ පන්සලේ ස්වාමීන් වහන්සේගෙන් සාධාරණේ බලාපොරොත්තු වෙද්දී, ස්වාමීන් වහන්සේලා ගම්වැසියන්ගෙන් සාධාරණේ බලාපොරොත්තු වෙද්දී, රටවැසියෝ පාලකයන්ගෙන් සාධාරණේ බලාපොරොත්තු වෙද්දී,
ඒවා ඉෂ්ට වෙන්නේ නැත්තම් බුද්ධ වචනයට අනුව වෙහෙස විතරක් නම් තියෙන්නේ. ඒ වෙලාවේ මේ කැළඹෙන චිත්ත සංතානය සංසිඳවා ගන්නේ කොහොමද? මම මේ කියන කාරණාව හොඳට අහගෙන ඉන්න අවසානයේට තේරෙනවා. ඒ හොඳට අහගෙන ඉන්න ඕන. වචනයක් විතරක් අල්ලගන්න එපා. වචනයක් විතරක් අල්ලගන්න එක භයානකයි. වචනයකින් පුළුවන් ගොඩාක් දේවල් වෙනස් කරන්න. උදාහරණයක් ගත්තොත් මේ වින්වතුන්ට මතකද දන්නේ අපි ඉස්කෝලේ යන කාලේ හරියට වාක්‍ය බෙදන්න කියලා උගන්වනවා. හරියට තිත තිබ්බේ නැත්තම් තිතෙන් මිනිස්සෙක් මරන්න පුළුවන්. ඒ කොහොමද? ඔන්න නියෝගයක් දෙනවා. රජුරුව හරි නඩුකාරයා හරි දඬුවමක් ලැබපු එක්කෙනෙකුට කියනවා මරන්න එපා නිදහස් කරන්න කියලා නියෝගයක් තියෙනවා. දැන් ඔකේ මරන්න කියලා තිතක් තියෙනවා. මරන්න තිතක් එපා නිදහස් කරන්න. ওই තිත අර එපා එකට එහා පැත්තෙන් දානවා. මරන්න එපා නිදහස් කරන්න. මේ තිත තිබ්බ තැන් දෙක අනුව ජීවිතයක් බේරෙනවා, ජීවිතයක් නැසෙනවා. මේ තිතක් මරන්න එපා නිදහස් කරන්න කියලා වාක්‍යයක් තියෙනවා. එතකොට මේ තිත තිබ්බොත් එහෙම කලින් මරන්න ඔන්න දැන් තිතක්. එපා නිදහස් කරන්න. අර තිත මේ පැත්තෙන් තියෙනවා. මරන්න එපා නිදහස් කරන්න. බලන්න තිතෙන් වෙන මිනිස්සෙගේ ජීවිතය නසන්නත් පුළුවන්, බේර ගන්නත් පුළුවන්. ඒ වගේ එක වාක්‍යයකින් හරියට වචනයක් එහෙමේ වුණොත් වචනයක් විතරක් අල්ලගත්තොත් භයානක දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා හොඳට ශ්‍රවණය කරන්න. පින්වතුනි ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ විසාකාට වදාළ යෝගාහි දුරතික්කමෝ විසාකා මේ නිවන් දකින්නවා කියන එකත් හරි දුෂ්කර දෙයක්. ආර්ය සත්‍ය අවබෝධ කරන එක හරි දුෂ්කරයි. බුදුරජාණන් වහන්සේ මේ වදාළ දහම් පාඨය මම නිතර සිහි කරනවා. ඒ තමයි සාධාරණේ විහඤ්ඤන්ති. සාධාරණේ හොයන්න ගියොත් විහිස විතරයි ඉතුරු වෙන්නේ. පීඩාව විතරයි. දැන් තව ක්‍රමයක් කියලා දෙනවා. ඔයාලගේ ගෙවල් වල සමාජයේ රැකියා ස්ථානවලදී අරුබුද ඇති වෙනකොට ධර්මයෙන් පිහිටක් ගන්න තව ක්‍රමයක්. ඒ තමයි මෙන්න මෙහෙම එකක්. ලෞතර බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේක වදාළි ධම්මික කියන භික්ෂුවට. ධම්මික අතීතයේ මේ ජම්බුද්දීපේ රජ කෙනෙක් වාසය කළා. ඒ රජතුමාගේ කාලේ මේ ජම්බුද්දීපේ විශාල දඹ වෘක්ෂයක් තිබ්බා. ජම්බු වෘක්ෂයක්. ඒ ජම්බු වෘක්ෂේ විශාල දඹ ගෙඩි හට ගන්නවා. අපි කියමු නුග කියලා. නුගයක්. ඒ නුග ගෙඩියක් හට ගන්නවා. විශාල ගෙඩියක්. කොස් ගෙඩියක් වගේ කියලා හිතන්න. ඒ ගෙඩිය පැලුවට පස්සේ මී වදේ වගේ රසයක් ඇතුලේ තියෙනවා. අපි කියමු කොමඩු ගෙඩියක් පැලුවට පස්සේ ඇතුලේ රතු පාට තියෙන්නේ. ඒ වගේ නුග ගෙඩිය ඇතුලේ රසය තියෙනවා. ඉතින් මිනිස්සු මුළු ජම්බුද්දීපේම මිනිස්සු ඒ සුවිසල් නුග වෘක්ෂයේ ගෙඩි වලින් යැපුණා. බුදුරජාණන් වහන්සේ වදාළා ධම්මික දවසක් මිනිස්සෙක් ඇවිල්ලා මේ ගහ ළඟට ඇවිල්ලා ගහේ අත්තක් කපලා ගෙඩි කාලා අමු ගෙඩි විසිරවලා ගහට පොළු වලින් ගහලා කකා ගියා. ඊට පස්සේ මේකට ගොඩාක් හිත වේදනාවක් ආවා අර ගහේ හිටපු වෘක්ෂ දේවතාවට. ඒ වෘක්ෂ දේවතාවා කිපිලා කල්පනා කළා
නිර්දෝෂී වූ මාහට මේ වෘක්ෂයට මේ මිනිසයා ගොඩාක් අපහාස කළා. මේ ගහේ අතු කඩලා දැම්මා. ඒ නිසා ආයේ මම ගෙඩි දෙන්නේ නැහැ කියලා වෘක්ෂ දේවතාවා එදා ඉඳලා ඒ නොගරුක්ෂේ ගෙඩි දුන්නේ නැහැ. පල හට ගන්නෑ. වෘක්ෂවල පල හට ගන්න වෘක්ෂ දේවතාවෝ ඉන්න ගස්වල මල් හෝ පල හට ගන්න ඒ වෘක්ෂයේ ඉන්න දේවතාවගේ යම් බලපෑමක් තියෙනවා. ඒ නිසා තමයි ඉස්සර ඔය සමහර වෘක්ෂවල ගෙඩි හැදෙන්නේ නැතකොට බුද්ධ පූජාවේ පැන් ඉහලා හෝ ගහට තට්ටු කරලා කියනවා අනේ බුදුන් පුදන්න අපිට මල් දෙන්න. තුනුරුවන් පුදන්න අපිට පළ දෙන්න කියලා ගහට තට්ටු කරලා ගහත් එක්ක කතා කරනවා. ඇත්තටම ගෙඩි හැදෙන්නේ නැති ගස්වල එහෙම ගෙඩි හැදිච්ච අවස්ථා තියෙනවා. මල් හැදිච්ච අවස්ථා තියෙනවා. ඒ ගහේ ඉන්න වෘක්ෂ දේවතාවත් එක්ක ඒ ගහේ පළ දෙනවද නැද්ද කියන එකේ සම්බන්ධයක් තියෙනවා. ඊට පස්සේ දැන් ඔන්න ගහේ ගෙඩි නැහැ. ගෙඩි නැතකොට දැන් මිනිස්සු පැමිණිලි කළා රජතුමාට. ඒ රජුරු 이르දි සම්පන්නයි. ඒ රජුරු 이르දියෙන් සක්දෙවිඳු ළඟට ගිහිල්ලා සක්දෙවිඳුට කියනවා නිදුකානන් වහන්සේ ජම්බුද්දීපේ මහා ජම්බු වෘක්ෂේ ඵල දෙන්නේ නැහැ. ගෙඩි හැදෙන්නේ නැහැ. මේ ගැන සලකා බැලුව මැනව. සක්දෙවිඳු දිවස් හෙළුවා. සක්දෙවිඳු ඒ මොහොතේම විශාල හුළඟක් මවලා 이르දියේ අර වෘක්ෂයේ හිම මුල් එක්ක හරහා වැටෙනවද එවැනි 이르දියක් කළා. ගහ ගැලවිලා වැටෙන්න. ඊට පස්සේ ගහ ගැලවිලා වැටුණාට පස්සේ සක්දෙවිඳු විමානෙන් අතුරුදහන් වෙලා අර හරහා වැටුණ ගහ ළඟ පහළ වුණා. පහළ වෙලා ඇහුවා මේ අරිතුට අර දෙවිය අඬනවා වැළපෙනවා මාගේ විමානේ නැති වුණා කියලා. ඊට පස්සේ සක්දෙවිඳු අහනවා ඇයි දිව්‍ය පුත්‍රේ අනේ මගේ සුවිසල් දඹ වෘක්ෂය ජම්බු වෘක්ෂය නොග වෘක්ෂය හරහා වැටුණා මුළුත් එක්කම අකාලේ ආපු සුලගකින් මාගේ විමානේ නැති වුණා කියලා. ඊට පස්සේ සක්දෙවිඳු අහනවා දේවතාව මේ ගහ නැති වෙන්න හේතුවක් තමයි සුදුසු කාලේ ඵල හට ගන්න නැතිවීම. සක්දෙවිඳු අහනවා ඒකට හේතුව මොකද්ද? අර දෙවියා කියනවා මේ ගහට මිනිස්සේ ගෙඩි කඩලා අතු කඩලා හානි කළා. ඊට පස්සේ මම ඵල දුන්නේ නැහැ. සක්දෙවිඳු අහනවා වෘක්ෂ දේවතාව ඔබ වෘක්ෂ ධර්මයේ ඉඳින්ද ඔය මිනිස්සයා ඔබට හිංසා කළේ. ඊට පස්සේ අහනවා මොකද්ද දේවේන්ද්‍රේ වෘක්ෂ ධර්මය? රුක් දෙවියෙක් වෘක්ෂ ධර්මයක පිළිටන්න ඕන. ඒ තමයි කොළ කැමැති අය කොළ අරන් ගියාට කමක් නැහැ. ගෙඩි කැමැති අය ගෙඩි අරන් ගියාට කමක් නැහැ. ඵල කැමැති අය ඵල අරන් ගියාට කමක් නැහැ. මුල් කැමැති අය මුල් අරන් ගියාට කමක් නැහැ. අතු කැමැති අය අතු අරන් ගියාට කමක් නැහැ කියලා ඒ දෙවියා වෘක්ෂයේ වෘක්ෂ ධර්මවල පිහිටන්න ඕන. ඔබ ඔය ධර්මයේ පිහිටලා ඉඳින්ද ඔය අසාධාරණ උනේ? අනේ නෑ කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා වෘක්ෂ ධර්මයේ පිහිටන්න කිව්වා. මිනිස්සු කැමැති විදිහට එකෙන් ඵල අරන් ගියාට කමන්නේ අතු කැඩුවට කමන්නේ. ඔබ මේ ධර්මයේ පිහිටලා සියලු දෙනාට සානුකම්පිත වෙන්න ඕන කිව්වා. ඒ දෙවියා පොරොන්දු වුණා. සක්දෙවිඳු ආයේ තිබ්බ විදිහටම ආයේ සුළඟක් මවලා මුළුත් එක්කම තිබ්බ විදිහටම පිහිටන් ඉරිදියක් කළා. බුදුරජාණන් වහන්සේ වදාලා ආන්නේ වගේ ශ්‍රමණයන්ට අන් අයගෙන් අසාධාරණයක් වෙනකොට බලන්න කිව්වා. ශ්‍රමණ ධර්මයේ පිහිටලා ඉඳින්ද ඔය අසාධාරණේ උනේ කියලා. එතකොට අර ධම්මික තෙරුන් අහනවා ස්වාමිනී මොකද්ද ශ්‍රමණ ධර්මය? ශ්‍රමණ ධර්මයේ තමයි තරහ ගන්න නැති බව. ඉවසීමෙන් තරහ ගන්න නැතුව ඉඳින්ද අසාධාරණේ උනේ කියලා බලන්න කිව්වා. ආන්නේ වගේ පින්වතුනි
ඔබට යම්කිසි කෙනෙක්ගෙන් අසාධාරණයක් වෙද්දී තමන්ගේ පැත්ත පොඩ්ඩක් බලන්න. මිනිස්යාගෙන් අසාධාරණයක් තමන්ට වෙනවා නම් මම හොඳ බිරිඳක් විදියට ඉද්දින්ද මිනිස්යාගෙන් මට අසාධාරණේ වෙන්නේ. මගෙන් වෙන්න ඕන යුතුයකම් ටික තිතට වෙද්දෙන්ද මේ අසාධාරණේ මට වෙන්නේ. එතකොට ඔන්න ස්වාමියා බිරිඳගෙන් ස්වාමියාට අසාධාරණකම් වෙනවා. එතකොට ස්වාමියා බලන්න ඕන මම ස්වාමියෙක් විදියට යුතුයකම් ඉෂ්ට කරද්දින්ද මට මේ අසාධාරණේ මගේ නෝනගෙන් වෙන්නේ. මම නෝනව අවඥාවට ලක් කරන්නේ නැද්ද? ඊළඟට මම එහෙම කෙනෙක්ද? ඊළඟට මම නෝනට ගරු කරනවද? මම වැරදි කාම සෙවණෙන් වැළකීලාද? මම නෝනට අඳින්න පළදින්න ගෙනත් දෙනවද? මම නෝනට ගරු කරනවද? මිනිස්සු මැද මං එයාව පච කළා දාන්නේ නැද්ද? මංගේ නෝනගේ ගරුත්වය මං රකිද්දින්ද එයා මට අසාධාරණකම් කරන්නේ කියලා බලන්න ඕන. දෙමව්පියන්ගෙන් දරුවන්ට අසාධාරණකම් වෙනවා නම් දරුවෝ බලන්න ඕන අම්මට තාත්තට මගෙන් වෙන්න ඕන යුතුයකම් වෙද්දෙන්ද අම්මා තාත්තා මට අසාධාරණකම් කරන්නේ. එතකොට ඉගෙන ගන්න ටික හරියට කරද්දී දෙමව්පියන්ගේ හිත රිද්දන්න නැතුව ඉඳිද්දී ඉගෙන ගන්න එකට ජීවිතේ හොඳට කැප වෙලා අම්මලාගේ තාත්තලාගේ කටයුතු වලටත් උදව් කරගෙන කම්මැලි වෙන්නේ නැතුව ඉන්න දරුවන්ටද අසාධාරණකම් වෙන්නේ බලන්න ඕන. ඊළඟට දෙමව්පියන්ට දරුවන්ගෙන් අසාධාරණකම් වෙනකොට දෙමව්පියෝ බලන්න ඕන මම මේ දරුවන්ට මා දරුවා දෙමව්පියෝ විදියට යුතුයකම් එක හරියට ඉෂ්ට කරනවද? එහෙම තියෙද්දින්ද මේ අසාධාරණේ වෙන්නේ. මේ විදිහට එකින් එක ඔයාලගේ ජීවිතේ බලන්න. බලනකොට තමන්ගේ අඩුපාඩුකම් පෙනෙනකොට හිත ඔයාලටම කියනවා අපි අනුන්ගෙන් සාධාරණයක් බලාපොරොත්තු වුණාට අපිනුත් අඩුපාඩුකම් වෙනවා කියලා. එතකොට හිත මධ්‍යස්ත වෙනවා. හරිද? ඊළඟට බලන්න ඔන්න දැන් ඔහොම බලන් යනකොට තේරෙනවා නෑ මම සාධාරණයි. මං හොඳට ඉන්න කෙනෙක්. හොඳට ඉඳිද්දින් තමයි මට මේ කරදර එන්නේ. අන්න එතකොට කල්පනා කරන්න ඕන රාග දේශ මොහ ප්‍රහාණය කරපු බුදුරජාණන් වහන්සේටත් ආපු කරදර දේවදත්ත ගල් පෙරළුවා දුනුආයු එදුවා නාලාගිරි ඇතායාවා බුදුරජාණන් වහන්සේ ගමට පිණ්ඩපාතේ යනකොට මාරයා වැහිලා මිනිස්සු දානෙ දුන්නේ. අනිත් දවසක් මගේ බුදුරජාණන් වහන්සේ ගමේ පිණ්ඩපාතේ වඩිනකොට මා මිනිසුන්ට ආරූඪ වෙලා මේ දානේ නැහැ. ලීසි නෑ මේ සංසාරේ. අපි කියනවා මේ අපි බුදුරජාන් වහන්සේ ඉන්න කාලේ අපි හිටියනම් අපි දානෙ බෙදනවා. ඒ විලාවට හිත ඇල්ලුවොත් එහෙම ගෙදර තියෙන දන් හැන්ද බෙදන්න හිත නැමෙන්නේ නැහැ. ඉතින් දානේ නැතුව බුදුරජාණන් වහන්සේ ආපහු වෙහෙරට වඩිනකොට ඉස්සරහා ඉන්නවා පෙනී ඉන්නවා මහ එක්කෙනා. ශ්‍රමණ බවක් ගෞතමයන්ට අද දානේ ලැබුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මාරය දානේ ලැබෙන අවස්ථාව ඉතින් ඔහි වැහුවනේ කියලා. නෑ එහෙනම් ආපහු වඩින්න මං දානේ ලැබෙන්න සලස්වන්නම් කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා පීති බක්ඛා භවිස්සාම දේවා ආබස්සරා යත. මම ආබස්සර දෙවියෝ වගේ ප්‍රීතිය අනුභව කරලා ඉන්නවා කිව්වා. බුදුරජාණන් වහන්සේට දානේ නොලැබුණ අවස්ථා තිබ්බා. බුදුරජාණන් වහන්සේට චෝදනා ආපු අවස්ථා තිබ්බා. අර සුන්දරී පටලවලා චෝදනා කළා. චින්චි මානිකාව බඩ කුසගෙන ආවා. නැද්ද? කොච්චර කරදරද? නින්දා අපහාස. වීරංජ බමුණ දානෙට වස් ආරාධනා කළා ගියා අමතක වුණා.
3 මාසයක් දාන්නේ නැහැ. යවහල් වළඳලා හිටියේ. ලෞතර බුදුරජාණන් වහන්සේටත් ඒ වාගේ කරදර කංකටොළු පැමිණියා නම් මේ අෂ්ටලෝක ධර්මය රාග දේශ මොහ ප්‍රහාණය කරපු උත්තමයන්ටත් අටලෝ දහම කරකිලා වනං රාග දේශ මොහ සහිත අපි ගැන කවර කතාද? අන්න හිතන්න ගන්නකොට හිත මධ්‍යස්ත වී යනවා. හිතන්න ඕන අපිට කරදරයක් ආවට පස්සේ රාග දේශ මොහ දුරු කරපු බුදුරජාණන් වහන්සේට මහරහතන් වහන්සේලාට කරදර කංකටොළු ආපු හැටි අසාධාරණකම් සිද්ධ වෙච්ච හැටි ඒවා හිතනකොට තමන්ගේ හිත සංසිඳිලා යනවා. අපි රාගය දුරු කළා නෑ නේව. ද්වේෂය දුරු කළා නෑ නේව. මෝහය දුරු කළා නෑ නේව. කෙලෙස් සහිතවන යන්නේ. සංසාරේ අපි අතින් කොයි තරම් පව්කම් අපි අතින් සිද්ධ වෙලා තියෙනවද? පින්වතුනි ඔබ දන්නවද? මනුස්ස ලෝකේ උපදින්නේ පින් පව් කියන කර්ම දෙකම කරපු අය. මේකේ පිනත් විපාක දෙනවා, පවත් විපාක දෙනවා. ඒ නිසා සැපයක් දෙනවා, දුකක් දෙනවා. මේ අටලෝ දහමෙන් නම් අපිට ගැලවෙන්න බෑ. හිත මායාවක් වගේ පෙන්නයි. බෑ අපිට සැප ඕන කියලා. නමුත් කැරකෙන කරත්ත රෝදේ වගේ තැන් 8ක් පොළොවේ ස්පර්ශ වෙනවා වගේ කරත්ත රෝදේ 8කට බෙදුවොත් නිම්මලල් 8කට බෙදුවොත් ඒක කැරකෙනකොට ස්ථාන 8ක් පොළොවේ ගෑවෙනවනේ. ඒ වගේ ලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක කියන කාරණාට කැරකී යනවා. සතුටක් ආවොත් තවත් ඊළඟ මොහොතේ අපි දුකක් බලාපොරොත්තු වෙන්න වෙනවා. ප්‍රශංසා එනකොට නින්දාත් බලාපොරොත්තු වෙන්න වෙනවා. ඊළඟට ලාභයක් එනකොට අලාභයත් බලාපොරොත්තු වෙන්න වෙනවා. මේ අම්මලා චූටි දරුවෝ දැන් තුරුළු කරගෙන ලං කරගෙන ඉන්නවා. කවදා හරි දවසක ওই දරුවෝ දුරු වෙලා යනවනේ. ඈතට යනවනේ. හැමදාම ඉන්න බෑනේ. එහෙමත් එකට හිටිය යම් දවසක ඔයාලත් මමත් මැරෙනවනේ. මේ හැමදේම දාලා යන්න සිද්ධ වෙනවනේ. ලෝක සත්‍ය අපි හිතලා මේ හිත හදාගෙන හිටියේ නැත්තම් මැරෙනකොට ගොඩාක් දේවල් පොඩි බැඳගෙන අතෑර ගන්න බැරුව හූල්ලා මේ මහ පොළොවට ආසාවෙන් ආයෙයි. මේ මිනිසුන්ට ආසාවෙන් ආයෙයි. ළඟදී පින්වතුනි පින්තූරයක් මේ සමාජෙ පැතිරුණා. ඒ පින්තූරේ තමයි මේ කැලණි වෙහෙරට බෝධි පූජාවකට අම්මා කෙනෙක් මේ රෝද පුටුවෙන් අරන් යනවා. අරන් යනකොට ඒ බෝධිය ලං වෙනකොට ඒ අම්මගේ ඇඟෙන් එහෙම වයසක මිනිසෙක් මතුවෙනවා නිකන් හිට ගන්නවා. ඇඟේ නූල් පොටක් නැති මිනිසෙක් ඇඟෙන් එළියට එනවා. මිනිසුන්ගේ ශරීරවල තවත් ප්‍රාණීන් ජීවත් වෙන හැටි බලන්න. ඇයි ඒ? අතෑර ගන්න බැරුව ආය ඇවිල්ලා. ඔය වගේ කී කෝටියක් ඉන්නව ඇතිද මැරිලා අතෑර ගන්න බැරුව මේවට මෙන. ඊළඟට පින් තිබ්බත් මේ මනුස්ස ජීවිතේ හිත පිහිටවගෙන ඉදිරියට ආය ඉපදෙන්න කල්පනා කළොත් කොයි තරම්නම් දුකක්ද? ඔබට තේරෙන්නේ නැද්ද මේ මිනිසුන්ගේ ප්‍රශ්නත් එක්ක ආය ඉදිරියට ජීවත් වෙන්න ආවොත් කොච්චර දුකක්ද? ආයමත් මේ ගුණධර්ම නැති ලෝකෙක ඉපදීම කොච්චර භයානකද? ඔබ මේ දුකට බය නැත්තම් ආය මේවට ආස කරන්න.
දුකට බයයි නම් ආයමත් මේ භයානක මිනිස්සු අතර ඉපදිලා පව් කරගන්න බයයි නම් අද මේ ධර්ම දේශනාවේ අරමුණ වගේ හිත ගොඩාක් සදාචාර සම්පන්න කරගන්න වෙනවා මේ දුකින් නිදහස් වෙන්න. ඔන්න තව කාරණාවක් කියලා දෙනවා. මේ එකින් එක කියලා දෙන්නේ ප්‍රශ්න හමුවේ හිත තැම්පත් කරගන්න, හිත අවුස්සා ගන්න නැතුව තියාගන්න දහම් උපදේශක් මේ දෙන්නේ. තව කාරණාවක් මම කියලා දෙනවා. ඒ කාරණාව තමයි ගොඩාක් හිතට ගන්න ඕන කාරණාව. ගොඩක් ඉවසන්න හිතට හයි එනවා ඒකෙන්. ඒ මොකද්ද? මෙන්න මේ වගේ. ඔන්න එළුවෙක් මරන්න බමුණු ටිකක් ලැහැත්ති වුණා. එතකොට ඒ එළුවාට කර්මානුරූපව පෙර ජීවිතේ පේන්න ගත්තා. පෙනිලා එළුව hina වුණා. ඊට පස්සේ තව ටික වෙලාවකින් එළුව අඬන්න ගත්තා. ඊට පස්සේ දැන් අර ඇස් වලින් කඳුළු වැටෙනවා පේනවා. අර hina වෙලා උඩ පැනනවා පේනවා බමුණන්ට. දැන් මේ එළුව මරන්න හදන්නේ මතක භක්තියකට ඥාතීන්ට පින් දෙන්න බිලි පූජාවක් කරන්න ලැහැත්ති. අර බමුණු ටික අහනවා එළුවගෙන් උඹ මොකද hina වුනේ? උඹ මොකද අඬන්නේ? එළුව මිනිස් භාෂාවෙන් කතා කළා. මේක ඊටමත් ඈත අතීතයේ වෙච්ච සිද්ධියක්. එළුව කිව්ව hina වෙන්නේ මමත් ඥාතීන්ට පින් දෙන්න බිලි පූජාවක් කරලා එක එළුවෙක් මැරුවා. මං ආත්ම භාව 500ක් බිල්ල කැපුම් කෑවා. මේ 500 වෙනි ජීවිතේ මට පේනවා ඒක. අදින් ඒ කර්ම ඉවරයි. අනේ ඉවරයිනේ කියලා මට සැනසීමක් කෙවුවා. මගේ බිල්ල කැපුවත්. අඬන්නේ ඇයි කියලා ඇහුවා. අඬන්න හේතුව තමයි කිව්වා මම එදා රැස් කරගත්ත කර්මේ අනේ ඔහෙලත් රැස් කරගන්නවා. අනේ ඔහෙලා පව් ඔහෙලත් ආත්ම භව 500 බිලු කැපුම් කන කර්මයක් දැන් රැස් කරගන්නවා. ඉතින් මම විඳ දුක මතක් වෙනකොට මට ඔයාලා ගැන හරි දුකයි කිව්වා. ඉතින් මේ මිනිස්සු ඒ එළුවයි කතාවට පැහැදිලා එළුව අත්හැරියා. අත්හැරියට විදුලියක් කොටලා ගලකට ගල්පතුරක් ඇවිල්ලා බිල්ලේ වැදිලා මැරුණා. දැන් මට කියන්න එළුව ඇඬුවේ තමන්ගේ මරණය ගැනද අනිත් එක්කිනායි කර්මය ගැන හිතලාද? අනිත් එක්කිනායි කර්මය ගැන හිතලා. මම විස්තර කරන්න යන්නේ මෙන්න මෙහෙම එකක්. ඔන්න මොකක් හරි වැරද්දකට මිනිස්සෙක් අල්ලගෙන ඒ මිනිසයාට තඩි බාලා අතපය තලලා කුඩු කළා මරලා කකුල් දෙකෙන් ඇදගෙන ගිහිල්ලා දානවා කියන්නකෝ. දැන් ඔනේ ඒක කරපු මිනිසයා හොයාගන්න නැහැ. දැන් අර මිනිසයාගේ මිනිය දැකලා අපි හිතෙනවා පව්. අහිංසක මිනිස්සේ පව්. මිනිස්සෙකුට උනත් දෙයියනේ මෙහෙම වද දෙනවද කියලා අපිට ගොඩාක් දුක හිතෙන්නේ ගහපු මිනිස්සයා ගැනද ගුටි කාලා මැරිච්ච මිනිස්සයා ගැනද? ගුටි කාලා මැරිච්ච මිනිස්සයා ගැන. ටික දවසකින් ආරංචි වෙනවා අර ගහපු මිනිස්සයා පොලිසියෙන් අල්ලගත්තා කියලා. එතකොට හිතට එනවා යසයි. යසයි. ඕකනම් ලේසියෙන් අත්හරින්න හොඳ නැහැ. කියලා හිතෙනවා. අල්ලගත් එකම හොඳයි. ඕකට පේන්න දඬුවම් දෙන්න ඕන. මගේ හිතත් ඔයාලගේ හිතත් එහෙම කියන්නේ නැද්ද? කියනවා. ඕන දැන් වෙනත් පැත්තකට යන්න හිතෙන් ඒ තමයි. ඔන්න දැන් අර ගහපු මිනිස්සයා ඉන්නවනේ. ගහපු මිනිස්සයා සංසාරේ යද්දී මිනිස්සෙක් වෙලා මොකක් හරි අකර තැබ්බකට මුහුණ දීලා අර මිනිස්සෙකුට ගහපු කර්මයට අනුව ගුටි කාලා අර විදිහට ඇදගෙන ගිහිල්ලා දාලා
මරලා දාන. දැන් අර කලින් අර මිනිසෙකුට ගහපු එකේ කර්මය. දැන් අපිට අර එදා හොරාට යසයි කිව්වා. දැන් අර ගුටි කාලා මැරිච්ච තැන මොකද කියන්නේ? දැන් එයා පව්. අර ගහපු එක යසයි. මං කියන එක තේරෙනවද? ඒ තමයි අපිට දැන් අපි හිතන්නකෝ අර ගුටි කාලා මැරිච්ච මිනිස්සයා ගුටි කාලා මැරෙන ජීවිත 5000ක් තිබිලා අවසාන ජීවිතේ තමයි ගුටි කෑවේ. එතකොට එයා ඒ ගුටි කාලා මැරිච්ච එකත් එක්ක එයාගේ කර්මය එතනින් ඉවරයි. ඒ වුණාට ආයෙත් මිනිස්සෙකුට දඬුවම් දීමේ කර්මය තව කෙනෙක් රැස් කරගත්තා. අරයගෙන් නම් ඉවරයි. මම මේ කියන්න හදන්නේ සංසාරේ පෙනෙන සංසාරේ දකින්න අයට පව් කියලා හිතෙන්නේ වැඩිපුරම අර දඬුවම් විඳපු කෙනා ගැන නෙවෙයි. කවුරු ගැනද? දඬුවම් කරන කෙනා ගැන. මොකද මෙයා කර්මී ගෙවනවා, ඉවර වෙනවා. මෙයයි රැස් කරන්නේ. තවත් තේරෙන්න උදාහරණයක් කියන්න. ඔන්න උප්පලවන්න රහත් මෙහෙණින් වහන්සේ ගොඩාක් ලස්සනයි. උප්පලවන්න ඇත්තටම මේ පැවිදි වුණේ මෙයාගේ ලස්සනට නොයික් කුමාරවරු මෙයාව විවාහ කරගන්න හැදුවා. එතකොට ගොඩාක් අයට එක කුමාරිකාවක් විවාහ කරලා දෙන්න බැරි නිසා තමයි උප්පලවන්න පැවිදි කෙරෙව්වේ. ඒ උප්පලවන්න දැන් සමහර අය අහලා තියෙනවා අර අම්මයි දුවයි දෙන්නම එකම ස්වාමියෙක් යටතේ හිටියා කියලා. ඒ උප්පලවන්න භික්ෂුණිය ළඟ පැවිදි වෙච්ච තව භික්ෂුණියකගේ කතාවක් ඒක. උප්පලවන්න උත්තමාවිය කියන්නේ අග්‍ර ශ්‍රාවිකාවක්. ඒ අග්‍ර ශ්‍රාවිකාව පැවිදි වුණේ අර විදියට. මෙයා ගොඩාක් ලස්සනයි. නන්ද කියලා තරුණයෙක් මෙයාට ඇහැ ගහගෙන හිටියා. ඒ කාලේ භික්ෂුණීන් වහන්සේලා කැලි තනියෙන් එනවා. අර නන්ද තරුණය හොඳට කල්යල් බලලා එයා හොඳට ප්ලෑන් කළා. එයා දැක්කා උප්පලවන්න භික්ෂුණිය පිණ්ඩපාත ගිහිල්ලා ඇවිල්ලා පාත්‍රයේ තියලා ටිකක් හාන්සි වෙනවා. ගිමන් නිවල ඊට පස්සේ තමයි මෝනකට සෝදාගෙන දානේ වළඳන්නේ. මෙයා හැංගිලා හිටියා. උප්පලවන්න භික්ෂුණිය පිණ්ඩපාතේ වැඩලා දානේ පාත්‍රේ තියලා ඇඳේ පොඩ්ඩක් හාන්සි වුණා විතරයි. රකුසෙක් බියකරු සත්වේ ඇඟට පනිනවා වගේ අර නන්ද කියන තරුණයා අරහත් භික්ෂුණියගේ ඇඟට පැන්නා. ඒ උප්පලවන්න භික්ෂුණියට ඉරිදි ප්‍රාතිහාරයක්වත් පාණ්ඩ අවස්ථාවක් නෙවෙයි ඒක. එච්චර සැනෙන්නේ. උප්පලවන්න භික්ෂුණිය කිව්වා අඥාන පුරුෂය නුඹ නැසින්න එපා. නුඹ නැසින්න එපා. රහත් භික්ෂුණිය කියනවා අඥාන පුජ්‍යලය නුඹ නැසින්න එපා. අද කාලේ කෙනෙක් කොහොමද කෑ ගහන්නේ? කෙල්ලෙකුට කවුරු හරි කරදර කළොත් කෙල්ල කෑ ගහන්නේ මාව නසන්න එපා. මාව විනාශ කරන්න එපා. රහත් භික්ෂුණිය කොහොමද කිව්වේ? අඥාන මේ පුරුෂය නුඹ නැසෙන්න එපා. එයා ලොකු වැඩක් කළා වගේ ජයග්‍රහණයක් කළා වගේ ඒ කුටියෙන් එළියට අඩිය තිබ්බ විතරයි පොළොව දෙබෑ වෙලා නිරේ ගියා. ඒ රහත් භික්ෂුණිය පිරිනිවන් පෑවා පසු කලක. උප්පලවන්න රහත් තෙරණින් පිරිනිවන් පෑවා සතර ගමන ඉවරයි. අර සත්වයා තවම නිරේ. නැසුනේ රහත් තෙරණියද නන්දද? නන්ද. ඒ වගේ පින්වතුනි
ඔබට කවුරු හරි දෝෂාරෝපණය කළොත් ඔබගේ හිතේ පව් කියන හැඟීම ඇති කරගන්න බයින කෙනා ගැන. ඇයි ඒ? ඔබේ කර්මය ගෙවෙනවා. බැනුම් අහන්න නිന്ദා පාස විඳින්න කර්මයක් තියෙනවා නම් ඒක ගෙවෙනවා. ඒ වුණාට පව් අර සත්වයා රැස් කර ගන්නවා. ස්වාමියාගෙන් ගුටි බැට කණ්ඩ ආදරයක් සෙනෙහසක් නොලබන්න කර්මයක් තියෙනවා නම් ඒක ගෙවෙනවා. ඒ වුණාට අහිංසක කෙල්ලෙකුට වද දෙන්න කර්මය අර මිනිහ රැස් කර ගන්නවා. පව් සංසාර ගානක් ඒ මනුස්සයාට ඒක විඳවන්න වෙයි. දැන් අපිට හිතෙන්නේ අනේ මම් පව්. ඇයි අනේ අපිට මෙහෙම කරන්නේ? දැන් අපි කවුරු හරි ආදරේ අපි කැමති කෙනෙකුට තව කවුරු හරි බයිනවා නම් කරදර කරනවා නම් හිංසා කරනවා නම් අනේ පව් එයාට ඇයි එහෙම කියන්නේ? ඇයි එයාට එහෙම කරදර කරන්න කියලා අපිට අර බැනුම් නිന്ദා අපහාස ලබන කෙනා ගැනයි දුක හිතෙන්නේ. නමුත් පින්පව් කර්ම විපාක බලනකොට දුක හිතෙන්න ඕනේ කවුරු ගැනද? අර බයින කෙනා ගැන. එයා පව් එයා රැස් කර ගන්නවා කිය. පසේ බුදුරජාණන් වහන්සේ නම අහිංසකව නිකිලෙස් හදවතින් බිම් බලාගෙන පාත්‍රය අත ඇතිව පිණ්ඩපාතේ වඩිනවා. ඇතා පිට ආපු රාජ කුමාරයා මාන්නෙන් ඇතා පිටින් බැහැලා අර පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය අරන් බින්දා. ඕක ඔබ බලාගෙන හිටියානම් ඔබට පව් කියලා හිතෙන්නේ කවුරු ගැනද? අනේ අර මේ ශ්‍රමණයන් වහන්සේ පව්. උන්වහන්සේ අහිංසකව ආවේ. උන්වහන්සේගේ පාත්‍රේ බින්දා පව් අනේ. ඇයි දෙයියනේ මෙහෙම වෙන්නේ කියලා අපිට පව් කියලා හිතෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේ ගැන. පසේ බුදුරජාණන් වහන්සේ රාජකුමාරයා දෙස බැලුවා. මේ අඥාන පුරුෂයා නැසුණා. එදා ඉඳලා සංසාරේ අවුරුදු දහස් ගණනක් ලක්ෂ ගණනක් නිරේ පැවුණා. උපනෝපන් ජීවිතේ වතුර නැතුව මියදෙනවා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ පෙන් වළඳන පාත්‍රයයි නැසුවේ. එහෙනම් ඇත්තටම පව් කවුද? අර රාජකුමාරයා. ඇයියාට සංසාරේ ගොඩාක් දේවල් නැසෙනවා. පෞගිය කාලේ ගෙවල් ගෙනින් ගත්තා. එතකොට කිසිම ભેදයක් නැතුව කාටත් හිතුණා පව්. හොඳ මිනිස්සු උනත් නරක මිනිස්සු උනත් අනේ ගෙයක් නැසෙන එක හොඳ නෑනේ. කුරුල්ලෙක් ගියුණත් කෝඩුවක් කැඩෙන එක හොඳ නෑනේ. පව් කියලා හිතනවා. ඇත්තටම කර්ම විපාක දිහා බැලුවොත් පව් වෙන්නේ ඒ අය නෙවෙයි. කරපු අය. උපනෝපන් ජීවිතේ ඉහත සෙවණක් නැති වෙන කර්මය. ගයක් නැති වෙනවා කියන්නේ දෙවෙනි මරණය. එතකොට කර්ම විපාක දිහා බලනකොට කර්මී කරන පාපේ කරන කෙනා ගැන තමයි පව් කියලා හිතෙන්න ඕන. ඔයාලට කවුරු හරි අභූත චෝදනාවක් කළොත් ඔයාලා වෙහෙසටපත් කළොත් කවුරු හරි තමන්ගේ හොඳ දේවල් හිතා ඇයි අහිංසක මට මෙහෙම කරන්නේ කියලා තැවෙන්න එපා. ඔයාලා සතුටු වෙන්න ඔයාලගේ ඒ කර්මය ගෙවුණා. අභූත චෝදනා අවලාද විඳින කර්ම ගෙවුණා. පව් කියලා හිතන්න තව කෙනෙක් එක රැස් කරගත්තා. තව කෙනෙක් එක රැස් කරගත්තා. ওই විදිහට ජීවිතේ හැම දෙයක් දිහාම බලන්න. හැම දෙයක් ගැනම කියන්නේ මේ අටලෝ දහම එද්දි හිත අපිට ඒකට අර වෛරයක් හිතට එන්නේ නැතුව සංසිඳෙන්න පුළුවන්. තරහක් එන්නේ නැතුව සංසිඳෙන්න පුළුවන්. හිත කිලිටි කරගන්න නැතුව සංසිඳෙන්න පුළුවන්. මතක තියාගන්න පින්වතුනි, කොයිතරම් පින් කළත් නිතර නිතර තරහ හිතට එනවා නම්
පසුතැවිල්ල හිතට එනවා නම් දුක හිතට එනවා නම් මෙහිම පින් කරන ඇයි මට අපිට මෙච්චර කරදර කියලා හිත ලත වෙනවා නම් ඔබගේ සුගතියට බාධාවක් තියෙනවා. ඒ සුගති සම්පත්තියට තියෙන බාධාව දුරු කරන්නයි අවවාදය දුන්නේ. තමන්ට සමාජයෙන් අසාධාරණයක් වෙනකොට පීඩන තාඩන හිංසන එනකොට තමන්ගේ කර්මය ගෙවෙනවා කියලා සතුටු වෙන්න අර එළුවා hina වුණා වගේ. පව් කියලා හිතන්න තමන්ට කරදර කරපු කෙනා ගැන. අනේ මිනිස්සයා පව් රැස් කරගත්තා. පැහැදිලිද? ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇවිස්සෙන්න තියෙන ධර්මයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ හිත සංසිඳුවා ගන්නයි පින්වතුනි. හිත සංසිඳුවා ගන්නයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මේ පින්පව් කර්ම විපාක ගැන හොඳට අවබෝධයක් හිතට ගන්න එක සුළු දෙයක් කියලා හිතන්න එපා. මේ සමාජයේ මෙච්චර කාර්කස මිනිස්සු යක්කු වගේ ඉන්නේ. පිස්සු වගේ ඉන්නේ. මෙලොවක් පරලොවක් විශ්වාස කරන්නේ නැතුව ඉන්නේ. පින්පව් අදහන් නැති නිසා. මෙච්චර ගරහන්නේ අපහාස උපහාස කරන්නේ පින්පව් විශ්වාස කරන්නේ නැති නිසා. තමන් කරන දේ තමන්ට පෙරලා එනවා කියලා විශ්වාස නොකරන නිසා. ඔබ වුණත් පින්පව් විශ්වාස නොකළොත් ඔබගේ අතින් ගොඩාක් පව් සිද්ධ වෙයි අනාගතේ. මම කරන දේ මට එනවා කියලා හිතුනොත් ඔබ ගොඩාක් සංවර වෙයි. මේ අවුරුදු කිහිපය අමාරුවෙන් ගෙවන්න. ඉස්සරහට දුර්භික්ෂ එන්න පුළුවන්. නොයේ කරදර එන්න පුළුවන්. දැම්ම හිත හදාගෙන තියාගන්න. ඒවට මූණ දෙන්න. නැත්තම් හූල්ලා අනිත් අයට චෝදනා කර බැන මැරුණොත් එහෙම යන සුගතියක් කොහෙද තියෙන්නේ? අපරාධේ. මේ බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබා ගන්න අවසාන යුගයයි. මේ අවසාන යුගයයි. මෙතනින් පස්සේ තව අවුරුදු දශක කිහිපයක් යනකොට පින්පව් විශ්වාස කරන්නේ නැහැ. පින්පව් විශ්වාස කරන්නේ. පින්පව් විශ්වාස නොකළොත් මොන වගේ සමාජයක් තියෙයිද කියලා හිතන්න. මරන්න හිතුනොත් මරනවා, හොරකම් කරන්න හිතුනොත් හොරකම් කරනවා. කවුරු හරි ගැන ආසාවක් ඇති වුණොත් එයාව පොළඹව ගන්නවා. බොරු කියන්න හිතුනොත් බොරු කියනවා. සුරාව ගන්න හිතුනොත් සුරාව ගන්නවා. හැම තැන මේකට තියෙන්නේ ගහපම් බැනපම් මරපම් කොටපම් කියපු ගම ඇවිස්සලා එනවා. පින්පව් වලින් වැටක් බැඳලා තියාගන්න ජීවිතේට. පින්පව් විශ්වාස කරනවා නම් දරුවන්ට අම්මලා තාත්තලාට රවන්න බෑ. අත්උස්සන්න බෑ. උන්දලාට වංචා කරන්න බෑ. පින්පව් විශ්වාස කරනවා නම් ඒ අම්මලා අපි කුසේ මාස 10ක් දරාගෙන හිටියා. ඇඟේ ලේ කිරි කරලා පෙව්වා. නිදි නොලබපු රාත්‍රී වැඩි අපි කවදාවත් අපේ අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් අපි නිදි මරලා නැහැ. අපි වෙනුවෙන් ඒ අම්මා විශේෂයෙන් අම්මා ගොඩාක් නිදි මැරුවා. අපි උන්දලාට වතුර කෝපයක්වත් දීලා නැතුව ඇති. උන්දලා අපිට ලේ කිරි කරලා පෙව්වා. ඒ වගේ දෙමව්පියන්ට අපේ අතින් අසාධාරණයක් වුණොත් ඒක හොඳ නෑ කියලා අපේ හිත කියන්නේ නැත්තම් ඒ හිත ගලක්ද? ඇයි ඒ හිත මෘදු නැත්තේ? මේ ළමයිගේ හිත මෘදු කරගන්න පින්පව් විශ්වාස කරලා. පින්පව් කියලා එකක් ඇත්තටම තියෙනවා. මිනිස්සු සැප දුක් විඳින්නේ පින්පව් කියන එක ලෝකේ තියෙන නිසා. මිනිසුන්ගේ උස් පහත්කම් තියෙන්නේ පින්පව් කියලා එකක් ලෝකේ තියෙන නිසා. දුප්පත් පොසත් කියලා ભેදයක් තියෙන්නේ පින්පව් කියලා දෙයක් ලෝකේ තියෙන නිසා. උගත් නුගත් ભેදයක් තියෙන්නේ පින්පව් කියලා එකක් ලෝකේ තියෙන නිසා.
ඒ වගේම ස්වාමියා බිරිඳ එහෙම වුණත් පින්පව් විශ්වාස නොකළොත් නම් ඒ පෞල් ජීවිත ගොඩාක් දුක්ඛිතයි. ඉතින් ඒ නිසා මේ ජීවිතය ගැන විතරක් නෙවෙයි මැරුණට පස්සේ මං යන්නේ කොහෙද කියලා පොඩ්ඩක් හිතන්න. එහෙම හිතනකොට අද මේ ධර්ම දේශනාවට මාතෘකාව වුණා වගේ තමන්ගේ සදාචාරය තමන්ට හදා ගන්න පුළුවන්. නැත්තම් සදාචාරයක් හැදෙන්නේ නැහැ. පින්පව් විශ්වාස නොකරන සමාජයේ මොන සදාචාරෙද? කෙල්ලෙක් වුණත් අනේ පුංචි කාලේ ඉඳලා අම්මලා මාව රැක්කේ මොන්ඩිසෝරියේ ගෙන්නගෙන ගියේ. ඉස්කෝලේ මාව පරිස්සමෙන් බලාගත්තේ. ලොකු ළමෙක් වුණාට පස්සේ පරිස්සම ගැන කියලා දුන්නේ. පන්ති ගිහිල්ලා එනකල් හිටියේ. මෙච්චර ආරක්ෂා කළේ මගේ චරිතය රැකගන්න. ඒ නිසා ඒ අම්මලා මෙච්චර අවුරුදු ගාණක් ඒ වෙනුවෙන් වෙහෙස වුණ ඒ වගේම ඒ වෙනුවෙන් කැපවෙච්ච ඒක කෙල්ල කල්පනා කරනවා නම් ඒ කෙල්ලට හිතෙනවා මං අම්මලාගේ තාත්තලාගේ මූණේ දැලි ගෑවුවොත් ඒක මට හොඳ නෑ ඒක පවක් කියලා හිතෙනවා. පින්පව් විශ්වාස කරන්න. කොල්ලෙකුට උනත් මේ වගේ අහිංසක කෙල්ලෙකුට මම හිංසාවක් කරන එක හොඳ නෑ ඒක පවක් කියලා හිතට හිතුනොත් ඒ කොල්ලගේ හිත සංසිඳව ගන්නවා. නැත්තම් ගොඩාක් කර්ම කරගහන්න වෙනවා. ඉතින් මේ විදියට හැම දෙයක්ම මැස්සෙක් තරහ ආපු සිතෙන් මැස්සෙක් කිරිභාජනයකට දාලා ඒ කර්මයේ රහත් වුණ ජීවිතේ කැලණි තිස්ස මහරහතන් වහන්සේට තෙල් කටාරමේ පැහින්ටත් ආවනම් මොහොඳ ගොඩ ගලන තැනටත් ආවනම් මැස්සෙක් මේ කිරි එකට දාපු කර්මෙන් අපි අතින් ප්‍රාණඝාතයක් වුණොත් හොරකම් වුණොත් ඒ වගේ කවර කතාවද? හැබැයි ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා. ඒ තමයි තමන්ගේ අතින් වැරද්දක් පාපයක් වෙනවනේ. ඒ පාපය සුද්ධ කරන්න, හොදන්න, යට යවන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ප්‍රාණඝාතය කරන කෙනාට ඒ පාපේ යට යවන්න, ඒ පාපේ සුද්ධ කරන්න, ඒ පාපේ සෝදන්න තියෙන ක්‍රමේ තමයි නැවත ප්‍රාණඝාතය නොකර සිටීම. ප්‍රාණඝාතයෙන් වැළකීම සමාදන් වෙනවා. ඒ නිසා ඔබ අතින් ප්‍රාණඝාතයක් වෙලා තිබෙනවා නම් අදම හිතට අදිෂ්ඨානයක් ගන්න අද ඉඳලා මං සත්තු මරන්නේ නැහැ කියලා. දැන් ඔබ ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්. සොරකම් කරපු කෙනාට එයින් ගැලවෙන්න, ඒ පාපේ සෝදන්න, ඒ පාපේ යට යවන්න, ඒ පාපෙන් නිදහස් වෙන්න තියෙන්නේ සොරකම් නොකර සිටීමයි. ඔබ අතින් සොරකමක් වෙලා නම් අදම හිතට ගන්න මම සොරකම් කරන්නේ නැහැ කියලා. එතකොට ඔබ අද ඉඳලා සොරකම් නොකරන කෙනෙක්. ඔබ පව්කාරයෙක් නෙවෙයි. ඔබ කුසලයට ආපු කෙනෙක්. ඔබ පින දැන් රැස් කරන කෙනෙක්. අර වැරදි ලෝකෙන් නිදහස් වෙච්ච කෙනෙක්. ඊට පස්සේ ඔබ අතින් චරිතයට හානි වෙලා තියෙනවා නම් අදම සමාදන් වෙනවා. මම වැරදි කාම සේවනයෙන් වැළකීම සමාදන් වෙනවා. තරුණ දූල පුතාලා බඹසර එහෙම නැත්නම් චරිත රැක ගැනීම උතුම් පංචශීලයේ හොඳට හිතට ගන්නවා. එතකොට අද ඉඳලා ඔබ හොඳ කෙනෙක් මිසක්කා කුසලයේ සමාදන් වුණ කෙනෙක් මිසක්කා පරණ පෞකාර කෙනා නෙවෙයි. එතකොට ඒ වගේම තමයි බොරුව. බොරුවෙන් වැළකීම සමාදන් වීම. ඊළඟට සුරාවෙන් වැළකීම සමාදන් වීම. මේ විදිහට ඒ වැරද්දෙන් නිදහස් වුණ ගම සමාදන් වෙච්ච ගම ආයේ තමන් යහපත් මිනිස්සෙක් බවට පත් වෙනවා.
ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ ගමින් ගමට වඩිද්දී පන්සිල් රකින්න අය හොය හොයා ගියේ නෑ. ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ පස්සේ පන්සිල් රැක්කා. එක සිටුවරයෙක් කියනවා මම එදා ගොඩාක් බිව්වා කියනවා. ගොඩාක් වෙරි වුණා කියනවා. වෙරි පිට කියනවා දෙවුරන් වෙහෙරට ගියේ. යම් මොහොතක දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හිබි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දුටුවාද ඒ දැක්ක ගමම්ම මගේ වෙරි හිඳුණා කියනවා. අද දක්වා මා සුරාවක් දිවේ තිබ්බේ නැහැ කියනවා. බුද්ධාලම්බන ප්‍රීතියට. ඉතින් ඔහුගේ පාපේ අතීතෙට ගිය එකක් මිසක්කා. ඔහු දැන් පව්කාරයෙක් නෙවෙයි. විසාකගේ යාළුවෝ 500ක් හිටිය කාන්තාව හොඳටම බීලා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න පටන් ගන්නකොට ඒ අය වෙරි වෙලා. අප්පුඩි ගහන්න ගත්ත එක්කෙනෙක්. එක්කෙනෙක් නටන්න ගත්තා. සිහි කල්පනාව නැතුව. බුදුරජාණන් වහන්සේ දැඩි අන්ධකාරයක් මැව්වා. ඒ අඳුරට වෙරි හිඳුණා. බුදුරජාණන් වහන්සේ ගාථාවක් වදාලා. ඒ ගාථාව තමයි බුදුරජාණන් වහන්සේ වදාලා 11 ගින්නකින් ගිනි ගද්දී කෝනු හාසෝ කිමා නන්දෝ නිච්ඡං පජ්ජලිතේ සති අන්ධකාරේන ඕනන්දා පදීපන්න ගවිස්සත රාග දේශ මොහ ජාති ජරා මරණ ශෝක පරිදේව මේ දුකින් ගිනිගෙන ඉද්දී මොන හිනාද මොන නැටුම්ද අඳුරේ ඉන්න නොබලා පහනක් සොයන්නේ නැද්ද කියලා සිහිය උපන්නා. ඒ ධර්ම දේශනාව අවසානයේ සෝවාන් වුණා. ටිකකට කලින් වෙරි වෙලා නටපු අය. ඇයි මිදුණා? හිතෙන් මිදුණා වැරද්දෙන්. මේ ගෞතම තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වැරදි කරන කෙනා හංවඩු ගහන ශාසනයක් නෙවෙයි. වරද්දෙන් මොදවලා සදා සැනසෙල්ලටපත් කරන ශාසනයක් මේක. ඒ නිසා ඔයාලගේ ජීවිතේ වෙච්ච වැරදි අඩුපාඩු මතක් වෙද්දි ඒව ගැන දුක් වෙවි ඉන්න එපා. තැවි ඉන්න එපා. ඒක ගොඩාක් හොඳ නැහැ. පරණ දේවල් මතක් කර මෝන එල්ලගෙන ඉන්න එක ගොඩාක් හොඳ නැහැ. දැන් ඉන්න තැන හිතන්න. දැන් ඔබ මේ ගොඩාක් දුෂ්කරතා මැද අද ගොඩාක් වැස්ස ආවා. ඒ වැස්ස කරදර මේක තෙල් ප්‍රශ්න වාහන ප්‍රශ්න ඔවා තියෙද්දි ඔබ දුෂ්කරව බනහන්න ආවා. පින්වතුනි මෙච්චර දුෂ්කරතා තියෙන කාලේ මිනිසුන්ට නොයෙක් පැතිවලින් කරදර තියෙන කාලෙත් ඔබ බනහන්න ආවා කියන්නේ අනේ රහතන් වහන්සේලා ලෝකෙ පහළ වුණ කාලෙක ඔයාලට ඒ උත්තරමිය මඟ හැරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වුණ කාලෙක ඔයාලට බුදුරජාණන් වහන්සේ මඟ හැරෙන්නේ නැහැ. ඇයි අද කාලේ අපි ධර්මයේ දේශනා කරන්න පැමිණෙද්දී අද කාලේ අපි ඔබ මෙච්චර දුර බැහැර ඉඳලා හෝ මෙච්චර දුෂ්කරතා මැද්දේ හෝ මේ පැමිණ සිටිනවා නම් රහතන් වහන්සේලා අමාබෙරේ වයද්දී ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අමාබෙරේ වයද්දී කිසේනම් මඟ හැරෙන්නද? හැබැයි මඟ හැරෙන ක්‍රමයක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී ඒ රහතන් වහන්සේලා පහළ වෙද්දී ධර්මයේ දේශනා කරද්දී එයා මැරිලා නිරේ නම් අවස්ථාව මඟ හැරෙනවා. ඒකයි කියන්නේ පව් කරන්න එපා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ රහතන් වහන්සේලා පහළ වෙච්ච කාලේ දහම් දේශන කාලේ එයා මැරිලා තිරිසන් ලෝකේ නා. එයා ඉඳ යවත්තම මඟ හැරෙනවා. ඒකයි කියන්නේ තිරිසන් ලෝකෙට වැටෙන පව් කරන්න එපා කියලා. පව් කරන්න එපා කියන්නේ ඒකට. අනුන්ගේ පව් වලට හවුල් වෙන්න එපා. පුළුවන් තරම් පරිස්සම් වෙන්න මම පව් කරගන්නේ නැහැ කියලා.
බුදුරජාණන් වහන්සේ පහළ වුණත්, රහතන් වහන්සේලා දහම් දෙසුවත්, අමා බෙරේ වැය වුණත්, එයා ඉන්නේ പ്രേත ලෝකයක නම් ඒත් අවස්ථාව නැහැ. ඒකයි කියන්නේ പ്രേත ලෝකයකට වැටෙන පව් කරන්න එපා කියලා. ඊට පස්සේ අමා බෙරේ වැය වුණත්, රහතන් වහන්සේලා මොන ගැහ මේ ධර්මයේ දේශනා කළත්, බුදුරජාණන් වහන්සේ පහළ වෙලා හිටියත්, එයාලා ඉන්නේ කෙලතුළු වෙලා නම්, මන්ද බුද්ධික වෙලා නම්. ඒකයි කියන්නේ සුරාව පානය කරන්න එපා කියලා. සුරා පානය කරන කෙනා කෙලතුළු වෙලා උපදිනවා. මනුස්ස ලෝකෙ ඉපදුනොත් කල්පනාව අඩු වෙලා උපදිනවා. උමතු භවෙන් උපදිනවා. එහෙම ඉපදෙන්න පුළුවන්. ඒ කර්මයට පුළුවන් එවැනි දෙයක් කරන්න. ඒ නිසා සුරාපානයේ මිදෙන එක කොච්චර හොඳද? ඒ අඩුපාඩු හදාගන්න එක කොච්චර හොඳද? ඇයි මග හැරුණොත් ඊළඟට ප්‍රත්‍යන්ත දේශවල උපදිනවා. ප්‍රත්‍යන්ත දේශ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ වඩින් නැති, රහතන් වහන්සේ වඩින් නැති, ධර්මයේ ඇහෙන්නේ නැති තැනක උපදිනවා. ඒ උපදින්නේ එහෙම වෙන්නේ සංසාරේ ලෝකෝත්තර ප්‍රාර්ථනාවක් නැහැ. ඒ කියන්නේ ධර්ම අවබෝධය කරන්න සංසාරේ එක දිගට තියෙනවා නම් ප්‍රාර්ථනාව, උවමනාව, ඒ අවස්ථාව මිස් වෙන්නේ නැහැ. සමහර මිනිස්සු නැද්ද නිවන් දකින්න අපිට ඕනේ නැහැ. හැබැයි අපි හොඳ දේවල් කරනවා. ඒ කියන්නේ නිවන් දකින්න අදහසක් මොකොත් නැහැ. හැබැයි හොඳට පින් කරනවා. හොඳ වැඩ කරනවා. ඒ අරමුණක් නැතුව කරන පින ඒ මොහොතේ ලැබෙන අවස්ථාවේ සැප විපාක දිදී අවසන් වෙනවා. මගේ ලෞතර බුදුරජාණන් වහන්සේට සංසාරේ අමා නිවන් සුවේ ලබන්න තිබුණ අරමුණ නිසා පින ඉතුරු වෙවි බේරි ඇවිල්ලා වරදින අකුසල් ඵල දිදී ඒවා ගෙවි ඇවිල්ලා එදා වජිරාසනේ පුණ්‍ය පිණ්ඩයක් වෙලා අසුන් ගත්තා. පින විතරක් ඉතුරු වෙලා අසුන් ගත්තා. මගේ ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ නිසා හිතේ අර ලෝකෝත්තර ප්‍රාර්ථනාවක් තියාගන්න, සංසාර දුකින් නිදහස් වෙන්න ඕන කියලා. එතකොට බුද්ධ ශාසනය හෝ සත්පුරුෂයන් හෝ මඟ හැරෙන්නේ නැහැ. එතකොට දැන් කියන්න බලන්න, දැන් මේ යන විදියට ඉදිරියට බුද්ධ ශාසනය පවතින කාලෙත් අඩුයි. තව ගොඩාක් කාලයක් බුද්ධ ශාසනය පවතින්නේ නැහැ. දැන් අපිට මිනිස්සු ගොඩාක් බණ අහන්න එනකොට, ඊළඟට ටීවී වලින් රේඩියෝ වලින් ගොඩාක් බණ අහනකොට හිතෙනවනේ දැන් නම් බුද්ධ ශාසනය ගොඩාක් කාලයක් තියෙයි කියලා. පින්වතුනි, මිනිසුන්ට කන්න නැති වුණොත්, බොන්න නැති වුණොත්, තෙල් නැති වුණොත්, ලයිට් නැති වුණොත්, මිනිසුන්ගේ මේ ප්‍රශ්න ටිකෙද්දී මොන බනද? එතකොට මිනිසු නිකම්ම කුලප්පු වෙනවා. ඒ අවශ්‍යතාව නැති වුණාට පස්සේ ආය මොන බන ඇහිල්ලක්ද? ආය මොන පින් කිරිල්ලක්ද? දරුවන්ට දෙන්න බතක්, හාල් පතක් ගෙදර නැති වුණොත් ධනක් දෙන්න කොහොම ගෙදරක බතක් ඉදෙයිද? පෝලිං වලම මිනිස්සු ඉන්න ගියොත් වෙහෙරකට මල් කඩාගෙන යන මිනිස්සු කොහෙන්ද? මේවා වෙනස් වෙන්න එක අවුරුද්දක් දෙකක් ඇති. කන්න පිට ගැහෙන්න පුළුවන්. ඒ නිසා බුද්ධ ශාසනය ගොඩාක් කාලයක් තියෙයි කියලා මෝහයක ඉන්න එපා. දැන් කරගන්න ටික දැන් කරගන්න. ඉදිරියට මොන ප්‍රශ්න වලට මොන දුන්නත් අද මේ බණ අහපු පින නැසෙනවද? මේ පින නැද්ද? මේ පින තියෙනවනේ අපිට මොන කරදරේ වුණා. මේ යනකොට අපි පාරේ මැරිලා වැටුණා. මේ කරපු පින අපිට තියෙනවනේ. යම් දවසක දෙන්න බැරි වෙයි. බැරි වෙන දවසක් වෙනකල් දන් දෙමු. යම් දවසක බණ අහන්න බැරි වෙයි. පුළුවන් දවසක් වෙනකල් බණ අහමු. යම් දවසක්
අපිට සීල් රැක ගන්න බැරි වෙන්න දවසක් එන්න පුළුවන්. එතකල් සීල් රැකෙමු. ඒ නිසා අමාරුකම් තිබ්බත් අපහසුකම් තිබ්බත් යහපතේ කුසලයේ යෙදෙන එක නැති කරගන්න එපා. පැහැදිලි නේද? ඒ නිසා පින්වතුනි මතක තියාගන්න. ඒ නිසා ඒ සත්පුරුෂයන්ගේ ධර්මය අවබෝධ කරගන්න එයා රැකවරණයක් තියෙන තැනක ඉන්න ඕන. ඇයි නිරේ ඉපදුනොත්, තිරිසන් ලෝකේ ඉපදුනොත්, പ്രേත ලෝකේ ඉපදුනොත්, අසුර ලෝකෙක ඉපදුනොත් එහෙම ධර්මය අවබෝධ කරගන්න බෑ යාට. ඒ ලෝකවල වැටෙන්නේ පින් කළොත්ද පව් කළොත්ද? පව් කළොත් වැටෙන්නේ තෙන්ද. එහෙනම් ඒ තැනකට වැටෙන්නේ නැතුව යහපත් උපතක් පිණිස සත්පුරුෂයෝ මුණ ගැසීම පිණිස තියෙන්නේ පින. ඒකයි අපි පින් කරන්න කියන්නේ. දැන් මනුස්ස ලෝකේ යන විදිහට මිනිසුන්ට ගුණධර්ම දියුණු කරගෙන ගුණධර්මات එක්ක ඉන්න පුළුවන් ලෝකයක්ද තියෙන්නේ? දවසින් දවස ගුණධර්ම නැසෙන ලෝකයක්ද? දවසින් දවස ගුණධර්ම නැසෙන ලෝකයක්. ආන්නේ නිසා තමයි දෙව්ලොව උපත ගැන කියන්නේ. දෙවියන් අතර උපතේ දෙවියන් කවදාවත් පොළෙමේ ඉන්නේ. දෙවියන්ගේ ලෝකේ ලයිට් නැති වෙන්නේ. දෙවියන්ගේ ලෝකේ ගහ මරා ගන්නෑ. ඒ දෙවියන් තමන්ගේ පුණ්‍ය විපාකේ භුක්ති විඳිනවා. මේ පින්වතුන් හිතන්නේ කොහොමද? චාතුම් මහරජකේ දෙවියන්ට ආයුෂ අවුරුදු 90යි. බුදුරජා අවුරුදු මනුස්ස අවුරුදු 90ක් තියෙනවා මේ චාතුම් මහරජකේ. චාතුම් මහරජකේ දෙවියන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා මඟඵල ලැබුවා නම් අද මේ දෙවිවරු එහින් චුත වෙලාද මඟඵල ලැබූ දෙවිවරු තවම ඉන්න පුළුවන්ද බැරිද? තාම ඉන්න පුළුවන්. ඒ අයට බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාල අවුරුදු 2000 ගානයි. මනුස්ස අවුරුදු. ඒ ඇත්තන්ට ආයුෂ තියෙනවා මනුස්ස අවුරුදු 90ක්. ගත වෙලා තියෙන චූටි කාලයක්. තවතිසාවේ දෙවියන්ට මනුස්ස අවුරුදු 3,60,00,000ක් ආයුෂ තියෙනවා. ඒ තවතිස් සක්දිවිඳුගේ ලෝකේ මඟඵල ලැබූ අයට දැන් ගත වෙලා තියෙන බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා දවස් 26යි. ඒ දවස් 26ට මඟඵල ලැබූ තවතිසාවේ දෙවිවරු ඔක්කොම චුත වෙලාද? ඒ දෙවියන්ගේ දෙව්ලොව ධර්මය අවබෝධ කරපු මඟඵල ලැබූ දෙවි දේවතාවෝ අදට සිටිනවා. අද මනුස්ස ලෝකයේ අතේ ඇඟිලි ගන්නටවත් නැතුව ඇති මඟඵලලාභී. එනමුත් මිනිස්සු මේ විදිහට කරදර මැදත් ධර්මය අහනවා නම් මඟඵලලාභීන් ගණන් කළ නොහැකි තරම් සත්පුරුෂයෝ වසන සත්පුරුෂයන්ගේ ලෝකයේ වන දෙව්ලොව ඒ අය යහපත සලසා ගන්නවා. ඒ අවස්ථාව මගහැරෙන්නේ. ඒ නිසා ධර්මය අවබෝධ කරන අවස්ථාව වෙනකල් සුරකින්න ඕන නිසා තමයි දෙව්ලොව උප්පත්ති යහපත තියෙන්නේ. නැත්තම් දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන පංචකාමයේ යෙදෙන්න තියෙන පෙරේතකම නිසා නොවේ දෙව්ලොවක් ගැන කියන්නේ. රැකින්න ඕන නිසා. පින්වතුනි ඔබ දන්නවද? කාශ්‍යප බුද්ධ ශාසනයේ එක ගෙදරක වැඩකාර කෙල්ලෙක් හිටියා. ඒ කෙල්ලට පුදුම විදිහට ඒ ගෙදර මිනිස්සු වද දුන්නා. ඒ කෙල්ලට අම්මා නැහැ, තාත්තා නැහැ, කවුරුවත් නැහැ. ඊට පස්සේ ඒ ගෙදර මිනිස්සයා මේ කෙල්ලට අතට අහුවෙච්ච දෙයින් දමලා ගහනවා. එච්චර නපුරු මිනිස්සෙක් යකෙක් වගේ. ඔළුව 3-4 පොලකින් පැල්ලලා තිබ්බා. ඇඟේ ගොඩක් තුවාල තිබ්බා. මේ කෙල්ල කල්පනා කළා මං යන්නේ කොහෙද? අම්මා නැහැ, තාත්තා නැහැ, සහෝදරයෙක් නැහැ. මං තනි වැඩකාර කෙල්ල. මොනවා වුණත් කමන්නේ. ඇඟේ ලේ පෙරාගෙන හරි වහලක් යටින්ද තියෙනවනේ. ඒ නිසා මං මෙතෙන්ද වෙලා ඉන්නවා. තරහ ගන්නෑ මං කියලා. එදා ඉඳලා මැරෙනකල් තරහ ගත්තේ නැහැ.
ඔළුව 3-4 පොලකින් පැලෙන්න ගහලා තියෙනවා. අතේට අහුවෙච්ච කැත්තෙන් පොරවෙන් ගහලා ඇඟි තුවාල. කුස්සියෙන් එළියට යන්නේ නැති කෙල්ලට නරක වචන කියලා බයිනවා. කවදාවත් තරහ ගත්තේ නැහැ. දෙව්ලොව උපදුනා. ගෞතම බුද්ධ ශාසනයේ මොගලන් මහරහතන් වහන්සේ දෙව්ලොව යනකොට දෙව්ලොව අප්සරාවන් පිරිවරාගෙන සිටිනවා. දිව්‍යාංගනාව නුඹ කරපු පින මොකද්ද කියනවා. මා මනුස්ස ලෝකෙදී මම බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ. රහතන් වහන්සේලා දැකලා නැහැ. මගේ අතින් කියලා බත් හැන්දක් මම බෙදලා නැහැ. මම එකම එක දෙයක් කළා. මම මැරුවත් තරහ ගන්න නැහැ කියන තැන මං හිටියා. තරහ ගත්තේ නැති පින බුද්ධාන්තරයක් විපාක දෙනවා. අද මේ ධර්මය අහලා සමහර වෙලාවට තරහ ගන්න නැති හිත පුරුදු කළොත් කෙනෙක් ඒ කෙනාට ඒ පිනම සමහර වෙලාවට බොහෝ කාලයක් දෙව්ලොව මේ මනුස්ස ලෝකේ මිනිසු ගහ මරා ගනිද්දි ඔහු දෙව්ලොව ඈ දෙව්ලොව සත්පුරුෂයන්ගේ ධර්මය අහලා සමහර වෙලාවට මඟපලත් ලැබලා ඒ රැකවරණේ තියෙනවා සුගතිය. පැහැදිලි නේද? ඒ නිසා පින්වතුනි පින් කරන්න කුසල් කරන්න. එතකොට අර මොගලන් මහරහතන් වහන්සේ කල්පනා කළා මේ තරහ ගන්න නැති එක නිසා දෙව්ලොව උපදිනවා. තව දිව්‍යාංගනාවක් හිටියා ගොඩක් කානුභාවයි. ඇහුවා ඔබ මොකද්ද? එයා කිව්වා මම ගොඩාක් පින් කළා නෑ. හැබැයි ජීවිත කාලෙම මම බොරුවක් කියලා නෑ. මම මේ දෙව්ලොව උපදින්න හේතුව බොරු නොකීම කිව්වා. ඊට පස්සේ තව දිව්‍යාංගනාවක් හිටියා. එයාගෙන් ඇහුවා මොකද්ද ඔබ කරපු පින? එයා කියනවා මම උගුර ඇස්ස ගෙඩියක් එක ශ්‍රමණයන් වහන්සේ නමකට පූජා කළා. මුළු ජීවිතේම පුදලා තියෙන උගුර ඇස්ස ගෙඩියක් විතරයි කිව්වා. හරි බුදුමයි. මොගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ චූටි දෙයක් කළා දෙව්ලොව යන්න පුළුවන්ද? ඇයි මොග්ගල්ලාන ඔබට මොන ගැහුනේ? ඔබට මොන ගැහුනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොග්ගල්ලාන සත්‍ය කතා කරනවා නම් ඊළඟට තරහ ගන්නෙ නැත්තම් තියෙන්නේ චූටි දෙයක් ඒක හරි දන් දෙනවා නම් ආන්න ඔය කාරණා තුනෙන් එයා සුගතිය උපදිනවා. දැන් අපේ මිනිස්සු දන් දෙනවා. දීලා සතුටු වෙන්නේ නැහැ. අපිට සල්ලි තිබ්බනම් ඌට වැඩිය දෙන්න තිබ්බා. අර Taman දුන්න දේ ගැන සතුටු වෙන්නේ නැහැ. හැම වෙලාවෙම අඩුවක් ගැන කරන්න බැරි වෙච්ච දෙයක් ගැන හිතා දුක් වෙනවා. කරපු දේ ගැන හිතලා සතුටු වෙන්නේ නැහැ. මේ බලන්නකෝ අද මෙච්චර දුෂ්කරතා මැද්දී ඔබ බුදුරජාන් වහන්සේගේ ධර්මය අහන්න පැමිණියානේ. මේ වෙනකොට තිරිසන් ලෝකේ කී දෙනෙක් තිරිසන් ලෝකේ තෙමි අවුවට පිච්චි දුක් විඳිනවද? ඒ වගේම සත්තු මරණ තැන්වල තිරිසන් සත්තු කී දෙනෙක් ඌරෝ කුකුලෝ බැටළුව හරක් මේ වෙනකොට මේ ලෝකේ මැරෙනවද? මාළු කී දෙනෙක් මේ වෙලාවේ දැල් වලට අහු වෙනවද? නිරිසත්තු කී දෙනෙක් ගිනි දැල් වලින් පිච්චෙනවද? ප්‍රේතයෝ කී කෝටියක් ඇහි හොටුසෙම හොයාගෙන කලන්තෙන් බඩගගා දුවනවද? එහි ලෝකික ඔබ මේ මොහොතේ ධර්මයේ ඇහුවා. ඒ නිසා අනේ මම ධර්මයේ ඇහුවා කියලා සතුටක් ඇති කරගන්න. ඒ කරගත්ත පින ගැන නිතර සිහි කරන්න. කරදර එනකොට හිතන්න මේ මනුස්ස ලෝකේ හැටි. සංසාරේ හැටි. හැමදාම සතුටින් ඉන්න පුළුවන්ද? හැමදාම හොඳින් ඉන්න පුළුවන්ද? බෑ. මේ තමයි සංසාරේ හැටි කියලා හිතන්න. පින්වතුනි සතුට විතරක්ම තියෙන ලෝකයක් තියෙනවා. ඒකට කියනවා චපස්සායතනික සුගතිය කියලා. ඇහැට කවදාවත් දුක් සහිත දෙයක් පේන්නේ නැහැ. කනට කවදාවත් දුක් සහිත දෙයක් ඇහෙන්නේ නැහැ. නාසයට කවදාවත් දුක් සහිත ගඳ සුවඳක් දැනෙන්නේ නැහැ. දිවට කවදාවත් දුක් සහිත රසයක් දැනෙන්නේ නැහැ. කයට දුක් සහිත පහසක් දැනෙන්නේ නැති ලෝකයක් තියෙනවා.
හිතට කවදාවත් දුකක් හිතෙන්නේ නැහැ. ඒකට කියනවා චපස්සායතනික සුගතිය කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ඇත්තන්ට ධර්මය අවබෝධ කරන්න බෑ. ඒ ඇයිට ධර්මය අවබෝධ කරන්න බෑ. හේතුව ආදීනව තේරෙන්නේ නැහැ. ආදීනව ප්‍රකට වෙන්නේ නැහැ. දැන් අපි දුක් සැප දෙකම විඳිනවා. හොඳට ආදීනව තේරෙනවා. පිනක් කළා සතුටින් ඉන්න බෑ. මේ සැනසille උසුමක් කෙලනකොට තව මොකක් හරි මරාලයක් කඩාපාත් වෙනවා. කොච්චර දුක් සහිත සංසාරයක්ද. මේ මිනිසුන්ට බිය තැති ගැනීම උපදිනවා. ඇත්තටම මනුස්ස ලෝකෙ උපදින්න ආසද? මනුස්ස ලෝකෙ මිනිස්සු සැප විඳිනවා නම් කියනවා රාජ්‍ය සැප, සිටු සැප කියලා. දැන් විඳින රාජ්‍ය සැප ගැන ආසද? තමන්ගේ හිතෙන් බලන්න මේකද රාජ්‍ය සැප? ඉතින් මේ කොම දිහා බලනකොට නිවන් සැපේ තරම් නම් වෙන සැපයක් නැහැ. බුදුරජාන් වහන්සේ වදාලා විඳපු නැති සැපක් නැහැ. නොවිඳපු දුකක් නැහැ. එහෙනම් අපි ආයේ මොනවද පතන්නේ? අපේ ලෝකේ එකම එක දෙයයි අපේ ජීවිතේට ළඟා නොවුනේ. ඒ තමයි අමාමා නිවන. ඔබ පැතුවොත් එහෙම මාලිගාවක් තරම් ගයක් මට ලැබේවා කියලා සංසාරේ මාලිගාවක් තරම් ගේක කෝටි වාරයක් සංසාරේ ඉඳලා තියෙනවා. ඒවා අනිත්‍ය වුණා, වෙනස් වුණා. ලස්සන රූපයක් ලැබේවා කියලා පැතුවොත් ඔබ ලස්සන වෙලා 100,000 වතාවක් කෝටි වාරයක් සංසාරේ ඉපදිලා තියෙනවා. ඒවා අනිත්‍ය වුණා, වෙනස් වුණා. මට අරයම ලැබේවා කියලා පැතුවොත් එයාම ඔයාලට ලැබිලා තියෙනවා 100,000 වාරයක්. ඒවා අනිත්‍ය වුණා, වෙනස් වෙනවා. ඉදිරියට ලැබුණත් අනිත්‍ය වෙනවා, වෙනස් වෙනවා. එහෙනම් මොනවද අපි පතන්නේ? පතනවා නම් පතන්න ඒ අමා නිවනම සාන්තයි, ප්‍රණීතයි. දරුවන්ගෙන් විඳින දුක ඊළඟට ස්වාමියාගෙන්, බිරිඳගෙන්, දෙමව්පියන්ගෙන් කණ්ඩ නැතුව, බොණ්ඩ නැතුව, ලයිට් නැතුව, තෙල් නැතුව, ආර්ථිකෙන්, වැස්සෙන්, පින්නෙන්, අවුවෙන්, ඉන්න තැනක් නැතුව හෝ අතේ මිල මුදල් නැතුව හෝ ලෙඩ වෙලා හෝ යම්තාක් දුක් විඳිනවාද? ඒ කිසිම දුක අමා මහ නිවනේ නැහැ. ඒ නිවන ශාන්තයි, ප්‍රණීතයි. ඔබගේ හිතේ යම් දුකක් තියෙනවද? ওই දුක අමා මහ නිවනේ නැහැ. ඔබට යම් වෙහෙසක් තියෙනවද? ඒ වෙහෙස අමා මහ නිවනේ නැහැ. ඔබට යම් පීඩාවක් තියෙනවද? ඒ පීඩාව අමා මහ නිවනේ නැහැ. ඔබට දැන් හිතේ පාළුවක් තියෙනවද? කාන්සියක් තියෙනවද? මොනවාරි අඩුවක් වගේ හිතට දැනෙනවද? ඒ අමා මහ නිවනේ නැහැ. අමා මහ නිවන සාන්තයි, ප්‍රණීතයි. ඒ නිසා පින්වතුනි, පින්පව් විශ්වාස කරලා, කුසල් අකුසල් විශ්වාස කරලා, පින් රැස් කරන, කුසල් වඩන, නිවනට කැමැති, සදාචාරයෙන් යුතු පින්වන්ත පිරිසක් බිහි වෙන්න වාසනාව ලැබේවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න මම දේශනාව ආරම්භ කළේ සාධාරණ ජීවිතේ සාධාරණේ හොයන්න ගියොත් වෙහෙස විතරයි ඉතුරු වෙන්නේ. සාධාරණේ විහඤ්ඤන්ති. පීඩාව, වෙහෙස, ਸੰతాපේ ඉතුරු වෙයි සාධාරණේ හොයන්න ගියොත්. ඊළඟට සමාජයේ යම් දේවල් අපි අනිත් අයගෙන් බලාපොරොත්තු වෙද්දී හිතනද මගෙන් වෙන්න ඕන යුතුයකම් ඔක්කොම ඉෂ්ට වෙලාද මං අනිත් අයගෙන් මේ යුතුයකම් බලාපොරොත්තු වෙන්නේ? ඊළඟට කල්පනා කරන්න රාග දේශ මොහ ප්‍රහාණය කරපු බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලාටත් අටලෝ දහම ආවනම් රාග දේශ මොහ සහිත අපිට මේ ලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක කැරකිලා යන එක ගැන කවර කතාවද කියලා. ආයේ හිතනද තමන්ට කරදර පීඩා කරනවා නම් අනිත් අය තමන්ගේ කර්මය ගෙවෙනවා කියලා සතුටු වෙන්න ඒ අය ගැන පව් කියලා හිතන්න.
එයාලා රැස් කරනවා. කෙනෙක් ගෙවද්දි තව කෙනෙක් රැස් කරනවා. ඊළඟට කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පීඨ පිළිසරණ ලබන්න පුළුවන්නේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ සුගති රැකවරණේ තිබ්බොත් විතරයි. සතර අපායේ වැටුණොත් ඒ අයට බුද්ධ ශාසනයක පිහිට ගන්න බෑ. ඒ නිසායි පව් නොකළ යුත්තේ, ඒ නිසායි පින් කළ යුත්තේ. ඊට පස්සේ සත්‍ය කතා කරනවා නම්, ඉවසනවා නම්, පුංචි දේ නමුත් දන් දෙනවා නම් එයා දෙව්ලොව උපදිනවා. හැබැයි අපිට මේ සංසාරේ විඳපු නැති සැපක් නැහැ. ඉදිරියට මොන සැප වින්දත් ඒ සැප අනිත්‍ය වෙලා යනවා. අතීතයේ දේවල් අනිත්‍ය වුණා වගේ. අපි මේ ජීවිතයේ මේ කෙලවරක් නැති සංසාරෙම අපි නොවිඳපු සැප තමයි අමා මහ නිවන් සැප. අමා මහ නිවන් සැප කියන්නේ කුමක්ද? දැන් අපි මේ ජීවිතේ කෝටි වාරයක් දුක් විඳා නම් යම් දේවල් වලින් ඒ දුක නැති තැන තමයි අමා මහ නිවන. දුක් නැති තැන, සාන්ත තැන තමයි අමා මහ නිවන. ප්‍රණීත තැන තමයි අමා මහ නිවන. මොහොතේ වැටිච්ච කෙනෙකුට හම්බ වෙන දූපත තමයි අමා මහ නිවන. සරණක් නැති කෙනෙකුට ලැබෙන සරණ තමයි අමා මහ නිවන. පිහිටක් නැති කෙනෙකුට ලැබෙන පිහිට තමයි අමා මහ නිවන. මෙරි යන ජීවිතයට ලැබෙන අමරණීය බව තමයි අමා මහ නිවන. අනිත්‍ය වූ ලෝකේ ස්ථිර දෙයක් ලැබෙනවා නම් ඒ තමයි අමා මහ නිවන. මේ ලෝකේ පින්වන්ත ප්‍රඥාවන්තමාය යම් දෙයක් කරා ගියා නම් ඒ තමයි අමා මහ නිවන. අසංකීය 4කුත් කල්ප ලක්ෂයක් මගේ බුදුරජාණන් බෝධිසත්වෝ සංසාරේ පෙරම් පුරාගෙන හොයාගෙන ලබා ගන්නට ආවේ අමා මහ නිවන. බුදුරජාණන් වහන්සේ අමා බෙරේ වයද්දී කෝටි ශ්‍රාවකයෝ ගිය නිවන් පුරේ තමයි අමා මහ නිවන. එනිසා අපිටත් ඒ ශාන්ත වූ ප්‍රණීත වූ නිත්‍ය මංගල පරම සුන්දර ශාන්ත ප්‍රණීත අමා මහ නිවන් සුවේ ලබන්නව මේ පින් හේතු ආසනාම වේවා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.